දරුවන් දුවේ පුතේ අද අප 12 වසර ජීව විද්‍යා විෂය නිර්දේශිත අයත් පස්වන පාඩමේ එනම් සත ක්‍රියාකාරීත්වයේ පාඩම යටතේ ආහාර ජීර්ණ පද්ධතියට අදාළ අවසාන පාඩමේට අදාළව ප්‍රශ්නාවලියකට යොමු වෙන්නයි සූදානම් වෙන්නේ. කලින් අපි කරපු ප්‍රශ්නාවලිය වල ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යුහය පිළිබඳව කතා කරා කාර්යයත් සමග මේ අද දින ප්‍රශ්නාවලියේ ඔබට ලැබෙන පළමු ප්‍රශ්නය ආහාර ජීර්ණ ක්‍රියාවලට අදාළ යාමන කාරක යාමන ආකාර හා ඒවායේ කාරක ආහාර ජීර්ණ ක්‍රියාවලියේ යාමනය කියලා කියන්නේ ජීර්ණ පද්ධතිය තුළ එහෙම නැත්නම් ආහාර මාර්ග නාලය තුළ ආහාර ගමන් කිරීම හා ආහාර ඇඹරීම මෙන්ම ජීර්ණයට අදාළ සියලු යාමනයන්. මේ සම්බන්ධව ප්‍රධාන යාමන ආකාර දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි ස්නායුක යාමනය. ස්නායුක යාමනය සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ ස්නායුක ප්‍රතීක මගින්. අනිත් එක අන්තරාසර්ගී යාමනය. අන්තරාසර්ගී යාමනය සිද්ධ වෙන්නේ හෝමෝන මගින්. ආහාර මාර්ගයේ සිදුවන විවිධ ක්‍රියාවන් අතරේ මේ රූපරාමුවේ දක්වලා තියෙන ක්‍රියාවන්ට අදාළ යාමන ආකාරය තමයි ඔබෙන් ඊළඟ බලාපොරොත්තු වෙන්නේ. කේට ශ්‍රාවය පිළිබඳව සැලකුවොත්. කේට ශ්‍රාවය ඔබ දන්නවා ශ්‍රාවය වෙන්නේ මුඛ කුහරයට බව. ඒ සම්පූර්ණයෙන්ම ස්නායුක යාමනයට යටත් ක්‍රියාවලියක්. ඔබට පේනවා අනෙක් ප්‍රශ්න දෙක. අග්න්‍යාශයක යුෂ, ආමාශයක යුෂ හා පිත ශ්‍රාවය වීම සම්පූර්ණයෙන්ම ස්නායුක හා හෝමෝන යන දෙකෙන්ම සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ වගේම ආමාශය හා අන්ත්‍රවල චලන පෙර පරිදිමයි ස්නායුක මෙන්ම හෝමෝනමය යාමනයන්ට යටත්. මෙතන ඔබට මතක තියාගන්න පහසුයි කේට ශ්‍රාවයට පමණයි ස්නායුක යාමනයක් පමණක් ක්‍රියාත්මක වෙන්නේ. අනෙක් සියලු දෑ සඳහා ස්නායු මෙන්ම අන්තරාසර්ගීය ශ්‍රාවයන් එනම් හෝමෝන යාමනය දායක වෙනවා. කේට ශ්‍රාවය පිළිබඳව සැලකුව විට ඔබට පේනවා කේට ශ්‍රාවය අපි පෙර මුලින් කිව්වා ස්නායු මගින් තමයි යාමනය වෙන්නේ. මෙතෙන්දී ස්නායු ප්‍රතීක උත්තේජනය සැපෙන්නේ කොහොමද කියන එක අපිට අත්දැකීමෙන් දන්නවා. ඔබේ මුඛයට කේට ශ්‍රාවය වෙන්නේ මොන වගේ අවස්ථාවලදී? කුසගින්න ඉන්න වෙලාවෙ නම් බඩගිනි කියන්නේ කුසගිනි නිසා ආහාර මතක් වුණාම අපිට කේට ශ්‍රාවය වෙනවා. ඒ වගේම ආහාර දැක්කම ආහාර වල සුවඳ දැනුනම කේට ශ්‍රාවය වෙනවා. ඒ වගේම ආහාර ගැනීම පටන් ගත්තම අපිට නිරන්තරයෙන්ම කේටේ මුඛයට ගලාගෙන බව අපිට දැනෙනවා. මේව තමයි එතකොට කේට ශ්‍රාවයට අදාළ ස්නායුක ප්‍රතීක ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය උත්තේජ වෙන්නේ. ප්‍රධාන උත්තේජ මේවා. ඊළඟට ආහාර ආමාශයට පැමිණි පසු අපි දන්නවා ආමාශයේදී ආහාර යාන්ත්‍රිකව ජීර්ණය සම්පූර්ණ වෙනවා. ඒ වගේම රසායනික වශයෙන් ජීර්ණය ආරම්භ වෙනවා. මෙතෙන්දී අපි පෙර මතක් කරගත්ත මධ්‍යයමී ක්‍රියාවලිය. ඒ කියන්නේ ආමාශික බිත්තියේ ප්‍රබල පේශිමේ චලන මගින් ආහාර හොඳින් යාන්ත්‍රිකව ඇඹරීම මේක පේශි ක්‍රියාවෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම යුෂ ශ්‍රාවයත් ආමාශය තුලදී ආමාශික යුෂ ශ්‍රාවයත් සිද්ධ වෙනවා. මේ දෙකම උත්තේජනය වෙන්නේ ආහාර ආමාශයට ළඟා වීමත් ආමාශික බිත්තියේ ස්පර්ශ වීමත් මගින් ඇතිවන උත්තේජනය මගින්. ඒතර මේ ක්‍රියාවලි දෙකම උත්තේජනය වෙන්න අදාළ කාරක මේවා. ඉන්පසුව ආහාර ආමාශයට පැමිණි වහාම අර සඳහන් කරපු විදිහේ උත්තේජනය ඇති වෙනවනේ ආහාර ආමාශය බිත්තියේ ගැටීම නිසා. නමුත් ආමාශය තුල ආහාර රැඳී තිබෙන තාක් කල් එනම් පැය 3-4ක වගේ කාලයක් යනතුරු ආමාශයක යුෂ්ඨාවේ දිගින් දිගටම සිදුවිය යුතුයි ආහාරයේ ජීර්ණය සම්පූර්ණ ආහාරයේ ජීර්ණය අදාළ කොටස සිද්ධ වෙන්න. ඒක සිද්ධ කරන්නේ හෝමෝනයක් මගින්. ඒ හෝමෝනයේ ශ්‍රාවය වෙන්නේ ආමාශයක බිත්තියෙන්මයි. ඒකට අවශ්‍ය උත්තේජනය සැපෙන්නේ ආමාශය ආහාරයෙන් පිරී යාමත් සමග ආමාශය බිත්තිය ඇදීමට ලක්වන විට ඇතිවන ආතතිය නිසා ආමාශික ග්‍රන්ථි වලින් ඒ ආමාශික ග්‍රන්ථි වල තියෙන විශේෂ සෛල වර්ගයක් ඒ වයින් තමයි මේ හෝමෝනය නිදහස් වෙන්නේ. හැබැයි මේක හොඳට මතක තියාගන්න ඕනේ ආමාශික කුහරයට යුෂය සමග ශ්‍රාවය වෙන එකක් නෙමෙයි. ඒ ග්‍රන්ථි වලින් මුණාට මේක සම්පූර්ණයෙන්ම ආමාශය බිත්තිය තුල තියෙන රුධිර වාහිනී වලටයි මේ ගැස්ට්‍රින් හෝමෝනය ලැබෙන්නේ. ඉන් අනතුරුව රුධිර වාහිනී මගින්ම ආමාශික බිත්තිය පුරා මේක ව්‍යාප්ත වුණාම යුෂ ශ්‍රාවය තවදුරටත් සිද්ධ වෙනවා. මේකත් අර
ආමාශයේ ආහාර ජීර්ණය සිද්ධ වීම සඳහා හෝමෝන දායක වන හෝමෝන හා ඒවායි ප්‍රභාවයන් පිළිබඳ ප්‍රශ්නයක් ඔබට පේනවා ගැස්ට්‍රින් හෝමෝනය ස්‍රාවය වෙන්නේ ආමාශය. ඒතර ගැස්ට්‍රින් වල ප්‍රභාවය ආමාශය. තවත් හෝමෝන දෙකක් තියෙනවා කොලිසිස්ටෝකයිනින් හා සික්‍රටින් ලෙස. ඒ දෙකම ස්‍රාවය වෙන්නේ ග්‍රහණි බිත්තියෙන්. අපි දන්නවා ග්‍රහණිය කියන්නේ කුඩාන්තරයේ පළමු කොටස. ඒකෙන් තමයි මේ හෝමෝන දෙක ස්‍රාවය වෙන්නේ. ඒතර ඔබේ දැනුම තුල තියෙන්න ඕනේ ආහාර මාර්ගයේ ක්‍රියාකාරීත්වය සඳහා දායක වන හෝමෝන තුනයි. ගැස්ට්‍රින්, කොලිසිස්ටෝකයිනින්, සික්‍රටින් මේ තුන ස්‍රාවය වෙන ප්‍රභාව වෙන්නේ පිළිවෙලින් ආමාශය හා ග්‍රහණිය. ඊළඟ ප්‍රශ්නය ග්‍රහණීය අන්තරාසර්ග ක්‍රියාව උත්තේජනය කරන සාධක මොනවාද යන්න. අපි දන්නවා ග්‍රහණීය ස්‍රාවය වෙන්නේ හෝමෝන දෙකයි. සික්‍රටින් හා කොලිසිස්ටෝකයිනින්. මේක උත්තේජනය කරන සාධක වෙන්නේ ග්‍රහණීයට ආමාශයේ සිට ඇතුළු වන ආමලාසයේ ඇති සංඝටක දෙකක් ප්‍රධාන වශයෙන් මේද ආම්ල හා ඇමයිනෝ ආම්ල. එතකොට දැන් අපි දන්නවා ආහාර ගත්තු හැටි ග්‍රහණීයට ආමලාසයෙන් නැහැ. ආහාර වේලක් අරගෙන පැය 3-4ක් ගියාට පස්සේ තමයි ආමාශයගත ද්‍රව්‍යයන් ග්‍රහණයට නිකුත් වීම ආරම්භෙන්නේ. අන්න ඉන් අනතුරුව තමයි ග්‍රහණයේ හෝමෝන කාර්ය, හෝමෝන ස්‍රාවී කාර්ය ආරම්භ වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය. මේ ග්‍රහණයෙන් ස්‍රාවය වන හෝමෝන මගින් උත්තේජනය වන ක්‍රියාවන් පිළිබඳව මුල්ම ප්‍රශ්නේ කොලිසිස්ටෝකයිනින් මගින් උත්තේජනය වෙන්නේ මොනවද කියන එක. ක්‍රියාවන් දෙකක් උත්තේජනය වෙනවා. පිත්තාශයෙන් පිත නිදහස් කිරීමත්, අග්න්‍යාශයෙන් ජීර්ණයෙන් සයිම නිදහස් කිරීමත් කියන එක. ඒතර උත්තේජන කාර්ය හා සම්බන්ධව කොලිසිස්ටෝකයිනින් වල තව ප්‍රශ්නයක් ඔබට මේ විදිහට ලැබෙන්න පුළුවන්. කොලිසිස්ටෝකයිනින් වල උත්තේජන කාර්යයට අදාළව එහි ඉලක්ක අවයව මොනවාද? එහෙම ප්‍රශ්නයක් අහුවොත් ඔබ දැනගන්න ඕනේ පිත්තාශය හා අග්න්‍යාශය ලෙස පිළිතුර ලබා දෙන්න. උත්තේජ ක්‍රියාවලිය කොලිසිස්ටෝකයිනින් මගින් කරනකොට ඉලක්කයන් දෙකයි පිත්තාශය හා අග්න්‍යාශය ලෙස. ඊළඟ සික්‍රටින් හෝමෝනෙන් උත්තේජනය කරන ක්‍රියාවන්. සික්‍රටින් වලින් උත්තේජනය කරන්නේ ප්‍රධාන ක්‍රියාව අග්න්‍යාශයෙන් බයිකාබනේට නිදහස් කිරීම. අපි දන්නවා අග්න්‍යාශික යුෂයේ එන්සයිම බයිකාබනේට ඇතුළත් වන ද්‍රාවණයක් මේක. මේකෙන් අග්න්‍යාශික යුෂයේ බයිකාබනේට ප්‍රතිශතයට බලපාන හෝමෝනය වෙන්නේ සික්‍රටින්. ඊළඟට ආමාශික යුෂ ස්‍රාවය හා ආමාශයේ චලන නිෂේධනය කරන හෝමෝන. දැන් අපි කලින් කතා කරා යුෂ ස්‍රාවයේ චලන උත්තේජනය කිරීම පිළිබඳව. දැන් අපි කතා කරනවා නිෂේධනය කිරීම. ඒකට බලපාන්නේ ග්‍රහණීය ස්‍රාවය වන හෝමෝන දෙක. එනම් කොලිසිස්ටෝකයිනින්, සික්‍රටින්. අපි පෙර රූපරාමුක කතා කරා මේ ග්‍රහණී හෝමෝන දෙකෙහි උත්තේජන ක්‍රියාවලියට අදාළ ඉලක්ක අවයව මොනවද කියලා. ඒතර කොලිසිස්ටෝකයිනින්, සික්‍රටින් දෙකම උත්තේජනය කරන්නේ පිත්තාශය, අග්න්‍යාශය යන දෙක. එතකොට එතෙන්දී උත්තේජන ක්‍රියාවලියට අදාළ ඉලක්ක අවයව වෙන්නේ පිත්තාශය හා අග්න්‍යාශය. නමුත් නිෂේධනය කාර්යයට අදාළ ඉලක්ක අවයවය කුමක්ද කියලා ඇහුවොත් එතෙන්දී අපි උත්තරේ දෙන්න ඕනේ ආමාශය ලෙස. කොලිසිස්ටෝකයිනින්, සික්‍රටින් දෙකේම නිෂේධක කාර්යයේදී ඉලක්කය වෙන්නේ ආමාශය. ඊළඟට අපි ආමාශයේ යුෂ ස්‍රාවය හා චලන සඳහා අපි පෙර රූපරාමු දෙකක මේ සම්බන්ධව සාකච්ඡා කරා. ඔබට එකම ප්‍රශ්නේ කොටස් දෙකක් විදිහට මේ විදිහට ලැබෙන්න පුළුවන්. ආමාශික යුෂ ස්‍රාවය හා චලන සඳහා උත්තේජක බලපෑමක් ඇති කරන හෝමෝනය ගැස්ට්‍රින්, නිෂේධක බලපෑමක් ඇති කරන හෝමෝන වෙන්නේ කොලිසිස්ටෝකයිනින්, සික්‍රටින්. මේක නැවත මතක් කිරීමක්. මේ රූපරාමුවෙන් ඔබට පැහැදිලි කරනවා මේ අවයව ප්‍රධාන අවයව ආශ්‍රිතව කියන ආමාශය, අග්න්‍යාශය, පිත්තාශය යන ප්‍රධාන කොටස් තුනේ ශ්‍රාවයන් මෙතන දක්වලා තියෙන ශ්‍රාවයන් නැත්නම් ශ්‍රාවණ විතර නෙවෙයි චලනත්, ආමාශය නම් චලනත් හෝමෝන මගින් යාමනය වන ආකාරය. ඔබට පේනවා ආමාශයෙන් ස්‍රාවය වන ගැස්ට්‍රින් ආමාශයම තමයි බලපාන්නේ. ඒතර ගැස්ට්‍රින් වල ඉලක්කය ආමාශය. ඊළඟට ග්‍රහණීය ස්‍රාවය වන කොලිසිස්ටෝකයිනින්, CCK ඒකේ ඉලක්ක දෙකක් තියෙනවා. ඉලක්ක තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. උත්තේජක ඉලක්කය උතන දක්වලා තියෙනවා. කොළ පාටින් දක්වන්නේ උත්තේජක ඉලක්ක, රතු පාටින් දක්වන්නේ නිෂේධක ඉලක්ක. එතකොට කොලිසිස්ටෝකයිනින් වල උත්තේජක ඉලක්ක දෙකයි, පිත්තාශය හා අග්න්‍යාශය.
ධන ලකුණින් දාලා තියෙන්නේ ක්‍රියාව උත්තේජනය වන බව. ඒ වගේම සික්‍රටීන් වලත් උත්තේජක ඉලක්කයේ ප්‍රධාන අග්න්‍යාශය. ඒ වගේමයි ග්‍රහණී හෝමෝන සඳහා රතු පැහැයෙන් දැක්වෙන ඊතල වලින් පෙන්වන නිෂේධක ආචරණය දැක්වීම සික්‍රටීන් කොලිසිස්ටෝකයිනින් සඳහා ඔබට පේනවා ඒක සම්පූර්ණයෙන්ම යොමු වෙන්නේ ආමාශය දෙසට. එතකොට සික්‍රටීන් හා CCK දෙකම ආමාශයේ ක්‍රියාවන් එනම් ආමාශික විෂ ස්‍රාවය හා චලන කියන දෙකම නිෂේධනය කරනවා. මේක නිතරම ප්‍රශ්නවලදී බොහෝ දරුවන් වරද්ද ගන්න කරුණු ටිකක්. ඒක නිසා මම කීප විටක් රූපරාමු කීපයක්ම මේ සඳහා වෙන් කරා මේ කරුණු අවධාරණය කරන්න. ඊළඟට අපි ස්නායුක යාමනයට යොමු වෙනවා ඊළඟ ප්‍රශ්නෙන්. අපි මෙතෙක් කතා කරා හෝමෝනික යාමනය ගැන. ස්නායුක යාමනය පිළිබඳව සාකච්ඡා කරනකොට ආමාශයේ ක්‍රියාවන් උත්තේජනය හා නිෂේධනය කරන ස්නායු පද්ධතියේ කොටස. අපි ස්නායු පද්ධතිය ගැන කතා කරනකොට ඔබට මතක ඇති මධ්‍ය ස්නායු පද්ධතියෙන් බැහැරට විහිදෙන ස්නායු පද්ධතිය. ඒක නම් පරයන්ත ස්නායු පද්ධතිය. මේ ස්නායු පද්ධතියෙන් යාමනය වන එහෙම නැත්නම් සමායෝජනයට ලක්වන ක්‍රියාවන් අනුව මෙහි ආකාර දෙකක් විස්තර කරනවා. නම් චාලක ස්නායු පද්ධතිය සමහර ටික දෛහික ස්නායු පද්ධතිය විදිහට හඳුන්වනවා. අනිත් එක තමයි ස්වයංසාධක ස්නායු පද්ධතිය. ස්වයංසාධක ස්නායු පද්ධතිය තමයි අපේ දේහයේ අනිච්ඡානුග ක්‍රියාවන් යාමනය කරන සමායෝජනය කරන ස්නායු පද්ධතිය. අපි දන්නවා අපේ ආමාශයේ ක්‍රියාවන් කිසිම දෙයක් අපිට දැනෙන්නේ නැහැ. ඒ වගේමයි අපිට හිතාමතා පාලනය කරන්නත් බෑ. එනම් ආමාශයේ ක්‍රියාවන් විතරක් නෙමෙයි ඉතින් පස්සේ තියෙන සියලුම ආහාර ජීර්ණ පද්ධතියට අදාළ කොටස් අපිට ඉච්ඡානුගව පාලනය කරන්න බෑ. අනිච්ඡානුග යාමනයට යටත්. මේ නිසා ආමාශයේ පමණක් නෙමෙයි අනිකුත් කොටස් වල පවා ආහාර ජීර්ණ පද්ධතියට අදාළ ක්‍රියාවන් උත්තේජනය හා නිෂේධනයට ලක් වෙන්නේ ස්වයංසාධක ස්නායු පද්ධතිය. ඒතර පිළිතුර වෙන්නේ ස්වයංසාධක ස්නායු පද්ධතිය. ඔබ ස්නායු පද්ධතිය ගැන විස්තර සහිතව කතා කරනකොට මතක් වේවි ඔබට. මෙහි කොටස් දෙකක් තියෙනවා. අනුවේගී පද්ධතිය හා ප්‍රත්‍යනුවේගී පද්ධතිය කියලා. අනුවේගී කොටසින් බොහෝ ක්‍රියාවන් ආහාර මාර්ග නාලයට අදාළ බොහෝ ක්‍රියාවන් නිෂේධනය කරනවා. උදාහරණයක් විදිහට කේට ශ්‍රාවය නිෂේධනය වෙනවා. අනිකුත් කොටස් වල විෂ ශ්‍රාවය නිෂේධනය වෙනවා. ඒ වගේම චලන මන්දගාමී වෙනවා. නමුත් ප්‍රත්‍යනුවේගී උත්තේජනයක් ඇති වූ විට මේ සියලු දේවල් නැවතත් ආරම්භ වෙලා සිද්ධ වෙනවා. ඒ කියන්නේ කේට ශ්‍රාවය සිද්ධ වෙනවා. ආමාශයේ හානිකුත් විෂ ශ්‍රාවයන් සිද්ධ වෙනවා. අර නිෂේධනය වූ එහෙම නැත්නම් මන්දනය වූ චලන ආකාර සාමාන්‍ය විදිහට ආරම්භ වෙලා සිද්ධ වෙනවා. ඒතර මේ කොටස් දෙකේ ක්‍රියා සාමූහික දායකත්වයෙන් තමයි ආහාර මාර්ගයේ සියලුම ක්‍රියාවන්. ඒ කියන්නේ කේට ශ්‍රාවී ඉඳලා ආමාශික විෂ ශ්‍රාවයේ පිත අග්න්‍යාශික විෂ ඒ වගේම සියලුම කොටස් වල චලන යාමනය වෙන්නේ මේ සංසාධක පද්ධතියට අයත් අනුවේගී හා ප්‍රත්‍යනුවේගී සංරචකවල සාමූහික දායකත්වය. ඊළඟට අපි අපේ පෝෂණයට අදාළ ප්‍රශ්න කීපයකට යොමු වෙනවා. පෝෂණයට අදාළව මුල්ම ප්‍රශ්නය සමබල ආහාරය එහෙම නැත්නම් තුලිත ආහාරයක් යනු කුමක්ද? අපි ඉංග්‍රීසියෙන් කියනවා බැලන්ස් ඩයට් එකක් කියලා. ඒක මේ විදිහටම අර්ථ දැක්වෙන්න ඕන. යහපත් සෞඛ්‍ය තත්ත්ව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු පෝෂක යෝග්‍ය අනුපාතයන්ගෙන් සමන්විත ආහාරයක් ලෙස. එතකොට ඔබට පේනවා යහපත් සෞඛ්‍ය තත්ත්ව පවත්වා ගැනීමට. එතකොට මේ පෝෂක කුමක් හෝ එකක් හෝ කීපයක් අඩු වුණොත් සෞඛ්‍ය තත්ත්වයේ දුර්වල වීම එහෙම නැත්නම් බිඳ වැටීම් සිදු වෙන බව ඔබට අනුමාන කළ හැකියි. ඊළඟ ප්‍රශ්නය සමබල ආහාරයක කොටස් මොනවාද යන්න. මේ විදිහට ඔබට පේනවා සංඝටක 7ක් අපිට දක්වන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, විටමින, ಖನಿජ, ඒ වගේම තන්තු හා ජලය ලෙස. මේ සංඝටක ආකාර 7ම අපිට පෝෂකසේ ක්‍රියා කරන්නේ නැහැ. පෝෂකයක් කියලා කියන්නේ දැන් අපි ආහාර ලෙස ලබාගත්තු දේවල් අවශ්‍ය නම් ජීර්ණයට ලක් වෙලා, අවශෝෂණයට ලක් වෙලා, ඒ වගේම ඒවා අපේ දේහයේ නොයෙකුත් ව්‍යුහික හා කාය කර්මීය සංඝටක හදන්න දායක වෙන ඒවා තමයි පෝෂක ලෙස හඳුන්වන්නේ. එතකොට මේක මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. මේ සංඝටක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පෝෂක සංඝටක හා පෝෂක නොවන සංඝටක ලෙස. පෝෂක සංඝටක ලැයිස්තුවේ ඔබට පේනවා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, විටමින හා ಖನಿජ පමණයි. එතකොට තන්තු හා ජලය කියන්නේ පෝෂක නෙමෙයි. එහෙම නැත්නම් මොකටද මේක අපේ ආහාරයේ තියෙන්නේ? ඒකත් අපි හිතන්න ඕනි කාරණාවක්.
මේකත් අනිවාර්ය අංග තමයි අපේ ආහාරයේ තිබිය යුතු ආහාරයේ සමබල ආහාරයක්සේ සලකන්න නම්. පෝෂක නොවන සංඝටක කොටසට වැටෙනවා තන්තු හා ජලය. ඉහත සඳහන් කරපු පෝෂක සංඝටක අතරින් අපි දැක්කා පෝෂක සංඝටක පහක්. මේවයින් ශක්ති ප්‍රභව ලෙස ක්‍රියා කළ හැකි සංඝටක. ශක්ති ප්‍රභව කියලා කියන්නේ අපේ සෛල මට්ටමේදී දේහයට ලබා ගත්තට පස්සේ ජීර්ණ අවශෝෂණයට ලක් වෙලා සෛල කරා පරිවහණය වෙලා සෛල මට්ටමේදී සෛලීය ශ්වසනයට ලක් වෙලා අපේ ශක්ති උත්පාදනයට තව විදිහට කියනනම් ATP සංශ්ලේෂණයට යොදාගත හැකි සංඝටක මොනවාද කියන එක. ඒ අතරේ තියෙනවා කාබෝහයිඩ්‍රේට, ලිපිඩ හා ප්‍රෝටීන. මේ කාබෝහයිඩ්‍රේට තමයි මේ අපේ පෝෂක සංඝටක අතරින් ප්‍රධාන ශක්ති ප්‍රභවය. එහෙම නැත්නම් අපි දන්නවා ඔයගොල්ලන් දෙවෙනි පාඩමේදී ඉගෙන ගත්තා සෛලී ශ්වසනයේ ශ්වසන උපස්තර තේරීමේහිලා ප්‍රථම වර්ණය කුමක්ද? කාබෝහයිඩ්‍රේට. ලිපිඩ හා ප්‍රෝටීන ශක්ති ප්‍රබල ලෙස ක්‍රියා කරනවා. හැබැයි ඒවා ශක්ති ප්‍රබල ලෙස භාවිතා කරන්නේ කාබෝහයිඩ්‍රේට සංචිත සියල්ල අවසන් වූ විට. දෙවන තේරීම වෙන්නේ ලිපිඩ. ලිපිඩ සියල්ලත් අවසන් වුණොත් අවසාන තේරීම විදියට තමයි ප්‍රෝටීන භාවිතා වෙන්නේ. ඔබට සෛලී ශ්වසනයේ විකල්ප ශ්වසන උපස්තර පාඩමේදී මේ කරුණු අවධාරණය වෙන්නේ නැති. සාමාන්‍යයෙන් අපේ සෛල වැඩි කැමති නැහැ ප්‍රෝටීන ශ්වසන ශක්ති ප්‍රභාවයක් ලෙස භාවිතා කරන්න. හේතුවත් ඔබ දන්නවා. ප්‍රෝටීන වල සංඝටක නම් ඇමයිනෝ අම්ල සෛලී ශ්වසනයට භාවිතා කරනකොට විෂදායක අතුරු ඵලයක් හැදෙනවා ඇමෝනියා. ඒක නිසා වෙන විකල්පයක් නැත්තම් විතරයි ප්‍රෝටීන භාවිතා වෙන්නේ. ඒ වගේමයි කාබෝහයිඩ්‍රේට් මම කිව්වා පළමු තේරීම කියලා. මෙතෙන්දිත් ඔබ දැනුවත් වෙන්න ඕනි කාරණාවක්. කාබෝහයිඩ්‍රේට් ප්‍රථම තේරීම වුණාට ශක්ති ප්‍රභව අතරින් වැඩිම ශක්ති ප්‍රමාණයක් ඒකක බරක් ඔක්සිකරණයේදී වැඩිම ශක්ති ප්‍රමාණයක්ම උදාහරණ සංඝටකයේ වෙන්නේ ලිපිඩ. අපි ඒකට කියනවා මෙහෙම. ශක්ති ජනනාගේ වැඩිම පෝෂක සංඝටකයේ ලිපිඩ. ඒක නිසා කාබෝහයිඩ්‍රේට් වගේ නෙවෙයි ඉතා අඩු ලිපිඩ ප්‍රමාණයක් ඔක්සිකරණය කළා විශාල ශක්තියක් උත්පාදනය කරන්න පුළුවන්. ඊළඟට අපේ එක පුද්ගලයෙක් ගත්තොත් අපි දෛනිකව අපේ දේහයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය යම් කිසි ශක්ති ප්‍රමාණයක් තියෙනවා. ක්‍රියාකාරීත්වය කියන අපිට පේන චලන, කතනය, ඒ වගේ දේවල් විතරයි. නමුත් සෛල මට්ටමේ, ඒ වගේම සමස්ත දේහයේ මට්ටමේ ශක්තිය අවශ්‍ය වෙන ක්‍රියාවන් රැසක් තියෙනවා. මේවා මේ අවශ්‍ය ශක්ති ප්‍රමාණය රඳා පවතින මේ විදිහට සාධක හතරක් අපිට දක්වන්න පුළුවන්. වයස, ස්ත්‍රී පුරුෂ භාවය, දේහ ප්‍රමාණය, ක්‍රියාකාරීත්වය කියන එක. මෙතෙන්දි මම විශේෂයෙන් පොඩ්ඩක් සාකච්ඡා කරනවා ක්‍රියාකාරීත්වය පිළිබඳව. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ යම් පුද්ගලයෙක් නිකන් ඔත් ජීවිතයක් එහෙම නැත්නම් එක තැන වාඩි වෙලා රාජකාරී කරන හරි දවස් වැඩි වෙලාවක් ගත කරන පුද්ගලයෙකුයි බොහෝ ක්‍රියාශීලී ජීවන රටාවක ඉන්න පුද්ගලයෙකුයි දෙන්නෙක් ගත්තොත් මේ දෙන්නගේ ශක්තිය අවශ්‍යතාවය එකක් නොවන බව ඔයගොල්ලන් දන්නවා. ඒක නිසා දවස් වැඩි වෙලාවක් එකම ස්ථානයේ වාඩි වී සිටමින් ගත කරන පුද්ගලයෙක් ක්‍රියාශීලී පුද්ගලයෙක් ගන්න ඊට සමාන ශක්ති ජනක ද්‍රව්‍ය සහිත ආහාර ලබා ගත්තොත් මොකද වෙන්නේ? අනවශ්‍ය ශක්තිය ඔක්කොම වෙනත් දේවල් බවට පත් වෙලා, ඒ කියන්නේ ශක්තිය බවට පත් වෙන්නේ නැහැ. ඇත්තටම ගන්න පදාර්ථය දේහේ තැන්පත් වෙනවා. ඒකෙන් තමයි තරබාරුකම් වගේ ගැටලු ඇති වෙන්නේ. ඊළඟට අපේ ගන්න විවිධ පෝෂක වර්ග පිළිබඳව අපි සාකච්ඡා කරනවා. එතෙන්දී අපි සියලුම පෝෂක කාණ්ඩ 7ම පිළිබඳව ඒක අපේ දේහය තුල ඉටු කරන කාර්යභාරය පිළිබඳව කතා කරනවා. මුලින්ම අපි කාබෝහයිඩ්‍රේට් පිළිබඳව ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නය? පුද්ගලයෙක්ගේ ආහාරයේ අන්තර්ගත කාබෝහයිඩ්‍රේට් පැවතිය හැකි ප්‍රධාන කාණ්ඩ දෙක. මේක දෙවෙනි පාඩමේ රසායනික සංයුතිය යටතේ ඔබ ඉගෙන ගත්තා. කාණ්ඩ දෙකයි. එකක් සීනි, අනිත් එක පොලිසැකරයිඩ්. සීනි කියන්නේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් දෙකම. පොලිසැකරයිඩ් යටතේ අපි ආහාර විදිහට තියෙන ප්‍රධාන පොලිසැකරයිඩ් තමයි පිෂ්ඨය, ග්ලයිකෝජන්, සෙලියුලෝස්. ඊට අමතරව නියුලින් වගේ ඒවත් වෙනත් පොලිසැකරයිඩ්ක් තියෙන්න පුළුවන්, කයිටින් වගේ ඒවා. නමුත් ප්‍රධාන ඒවා මේවා. ඊළඟට මේ පොලිසැකරයිඩ් ආහාරයට ගන්නා පොලිසැකරයිඩ් අතරින් හැම පොලිසැකරයිඩක්ම ජීර්ණය කරන්න බෑ අපිට. ප්‍රධාන වශයෙන් ජීර්ණය කළ හැකි පොලිසැකරයිඩ් දෙකක් තියෙනවා. පිෂ්ඨය හා ග්ලයිකෝජන්. විශේෂයෙන්ම ජීර්ණය කරන්න බැරි ඒවා විදිහට අපි සඳහන් කරන විස්තර කරන්නේ අපිට සෙලියුලෝස්. මේකෙන් ජීර්ණය කළ හැකි පොලිසැකරයිඩ් වල කෘත්‍ය මොනවාද කියන එක තමයි ඔබේ ඊළඟ ප්‍රශ්නය. එකක් තමයි දේහයට ශක්තිය හා තාපය ලබා දීම. ඒ කියන්නේ ජීර්ණය වෙලා මොනොසැකරයිඩ් හැදෙනවා. ඒ මොනොසැකරයිඩ් ශක්තිය
උත්පාදනය කරන සෛලීශ්වසනයට ලක් වෙලා ශක්තිය හා තාපය ලබා දෙනවා. ඒ වගේමයි ඒ ජීර්ණය කළ හැකි පොලිසැකරයිඩ් මොනොසැකරයිඩ් බවට පත් වුණාම ඊට පස්සේ දේහයේ වෙනස් ස්ථානවලට පරිවහනට ලක් වෙලා වැඩිපුර තියෙන ඒවා ශක්ති සංචිතයන්සේ ගබඩා වෙන්න පුළුවන්. ඒතර මේ ශක්ති සංචිතයන්සේ ක්‍රියා කිරීම එකක්. ඊළඟ එක තමයි ප්‍රෝටීන ඉතුරු කිරීම පහසු කිරීම. මම මේ කාරණාව පොඩ්ඩක් සාකච්ඡා කරනවා. අපි දන්නවා මම කලින් කතා කරා සෛලවල ශ්වසන උපස්තර තේරීමෙහිලා ප්‍රථම වර්ණය වෙන්නේ කාබෝහයිඩ්‍රේට් කියලා. ඒතර පොලිසැකරයිඩ් අතරින් ජීර්ණය කර හැකි පොලිසැකරයිඩ් එනම් මොනොසැකරයිඩ් හෝ ඩයිසැකරයිඩ් විදිහට පත් වුණාම ඒවා නිතර ශක්තිය උත්පාදනයට යොදා ගැනීම නිසා ප්‍රෝටීන භාවිතය අඩු වෙනවා. ශක්ති ජනක සංයෝගයක් විදිහට ප්‍රෝටීන භාවිතය අඩු වෙනවා. ඒ මගින් අපේ දේහෙට ලබා ගන්නා ප්‍රෝටීන වෙනත් දේවල් සඳහා භාවිතා කිරීම සඳහා ඉතුරු කරගන්න පුළුවන්. ඒකයි මෙතනින් අදහස් වෙන්නේ. ඔබ ඊළඟ ප්‍රශ්නය ආහාරයේ ඇති ප්‍රෝටීන ජල විච්ඡේදනයෙන් ඇතිවන ඇමයිනෝ අම්ල කාණ්ඩ දෙක සඳහන් කරන්න කියන එක. අපි දන්නවා ඇමයිනෝ අම්ල දෙආකාරයක් තියෙනවා කාණ්ඩ දෙකකට බෙදෙනවා. මේ කාණ්ඩ දෙකට බෙදන්නේ දේහය තුල සංශ්ලේෂණය කරගත හැකි හා නොහැකි කියන කාරණාව මත. එකක් තමයි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියන්නේ මේවා දේහය තුල සංශ්ලේෂණය කරන්න බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම අපේ ආහාරයේ මගින් සපයා ගත යුතුමයි. මේ අතරින් උදාහරණ දෙකක් විතරක් සඳහන් වෙලා තියෙනවා ලියුසින් මෙතැනින්. අනිත් එක අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල ඇලනින් සිස්ටින් මේ සඳහන් කරලා තියෙන හතර විතරක් නෙමෙයි ඔබ දැනගන්න ඕනේ. තවත් මේ කාණ්ඩ වලට අයිති ඇමයිනෝ අම්ල වර්ග තියෙනවා. අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල ඇයි එහෙම කියන්නේ? අපිට අපේ දේහයේ සෛල වලට පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා මේ ඇමයිනෝ අම්ල සංශ්ලේෂණය කරගන්න. හැබැයි ඉතින් ඔක්කොම සම්පූර්ණ මාත්‍රාවම සංශ්ලේෂණය කරනවයි කියන එක නෙමෙයි මෙතනින් අදහස් කරන්නේ. ඒ වගේම ඔබට මෙතෙන්දි සිහි වෙන්න ඕන අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල අපේ දේහයේ සංශ්ලේෂණය කරන්නේ කුමන ස්ථානයකද කියන එක. ඒක අක්මාවේ කෘත්‍යයක් විදිහට ඔබ ඉගෙන ගත්තා. අක්මාවේ එක කෘත්‍යයක් තමයි අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල සංශ්ලේෂණය කිරීම. ඊළඟට අපි කතා කරනවා සත්ත්ව ප්‍රෝටීන පිළිබඳව. අපි දන්නවා අපිට ප්‍රෝටීන ලැබෙන ප්‍රබව සත්ත්ව සම්භාවයක් ඇති ප්‍රබව හෝ ශාක සම්භාවයක් ඇති ප්‍රබව මගින් ප්‍රෝටීන ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔබ දැනුවත් වෙන්න ඕනේ සත්ත්ව ප්‍රෝටීන ලැබෙන සත්ත්ව ප්‍රබව මොනවද? ඒ කියන්නේ ඔය මස් මාළු, කිරි බිත්තර වගේ ඒවා. එතකොට මේ සත්ත්ව ප්‍රෝටීන ශාක ප්‍රෝටීනත් එක්ක සසඳන විට අපි සලකනවා ඒවා වඩාත් උසස් එහෙම නැත්නම් වඩාත් අංග සම්පූර්ණ ප්‍රෝටීන කියලා. එහෙම නැත්නම් ඒවට සමහර පොත්පත්වල ව්‍යවහාර වෙනවා පළමු පන්තියේ ප්‍රෝටීන කියලා. ඇයි එහෙම කියන්නේ? කියන්නේ එක හේතුවයි. තියෙන්නේ මොකද්ද? සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නිවැරදි අනුපාතයෙන් අන්තර්ගත වෙන නිසා. සත්ත්ව ප්‍රෝටීන වල තමයි එම තත්වයේ තියෙන්නේ. එතකොට මතක් වෙන්න ඕන ශාක ප්‍රෝටීන වල තත්වය මොකද්ද? අපි දන්නවා ප්‍රෝටීන බහුල ශාකමය ද්‍රව්‍යයන් මොනවාද? ඔය සෝයා බෝංචි, දඹල වගේ කැමාශ භෝග වගේ දේවල් මේවයි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල වර්ග සියල්ල අවශ්‍ය මාත්‍රාවන්ගෙන් නිවැරදි මාත්‍රාවන්ගෙන් අන්තර්ගත නැහැ. ඒක නිසා යමෙක් ශාකමය ආහාර මත පමණක් කැපෙනවා නම් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිවැරදිව පවත්වා ගන්න අපේ වගකීම වෙනවා එක වේලක ප්‍රෝටීන සහිත ශාකමය ද්‍රව්‍ය කිහිපයක් පරිභෝජනය කිරීම. ඒ කියන්නේ සෝයා බෝංචි සෝයා නිෂ්පාදනයක් විතරක් එක වේලකට ගත්තයි කියලා අංග සම්පූර්ණ වෙන්නේ නැහැ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අවශ්‍යතාවය. ඒක නිසා එක වේලක වර්ග කීපයක් අන්තර්ගත කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ආහාර ලෙස ප්‍රෝටීන පදාර්ථයන් ලබා ගත්තම ඒවා අපි දන්නවා අපේ ආහාර මාර්ගයේදී ජල විච්ඡේදනවල අවසානයේ ඇමයිනෝ අම්ල හැදෙනවා. මෙන්න මේවා. ඒතර ආහාර ලෙස ලබාගත් ප්‍රෝටීන අපේ දේහය තුළ ඉටු කරන කෘත්‍යයන් මොනවද කියන එක තමයි ඔබේ ඊළඟ ප්‍රශ්නය. ඔබට පේනවා ප්‍රෝටීන ඇමයිනෝ අම්ල වලටපත් වෙලා ඒවා ප්‍රධාන කාර්යයන් තුනක් සඳහා යෙදවෙනවා අපේ දේහය තුළ. එකක් තමයි දේහයේ සෛල හා පටක වර්ධනයටත් අලුත් වැඩියාවටත් භාවිතා කිරීම. අනිත් එක තමයි එතකොට මෙතන ව්‍යුහික කරුණෝ එතන. දේහයේ සෛල හා පටක වර්ධනයේ අලුත් වැඩි. මේ ඔක්කොම ව්‍යුහික සංඝටක ගොඩ නැගීමට ප්‍රෝටීන භාවිතා වීම. අනිත් එක තමයි සමහර කාය කර්මීය සංඝටක. ප්ලාස් ඒ කියන්නේ විවිධ කෘත්‍යයන් ඉටු කරන ප්‍රෝටීනමය පදාර්ථයන්. ප්ලාස් ප්‍රෝටීන, එන්සයිම, ප්‍රතිදේහ
සමහර හෝමෝන සංශ්ලේෂණයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇමයිනෝ අම්ල භාවිතා වෙනවා. ඒ වගේමයි අර මං ඉස්සෙල්ලා කියපු විදිහේ කාබෝහයිඩ්‍රේට් හා ලිපිඩ සංචිත අවසන් වුණොත් ශරීරකාරයන්ට අවශ්‍ය ශක්ති ප්‍රභවයක් සේත් ශක්ති උත්පාදන ක්‍රියාවලියට යොදා ගන්න පුළුවන්. ඔබේ ඊළඟ ප්‍රශ්නය ආහාරයේ තියෙන ලිපිඩ ජල විච්ඡේදනයෙන් ඇතිවන ඇමයිනෝ අම්ල ආකාර පිළිබඳව. අර ප්‍රෝටීන ජල විච්ඡේදනයෙන් ඇති වුණු ඇමයිනෝ අම්ල වගේම ලිපිඩ ජල විච්ඡේදනයෙන් ඇතිවන මේද අම්ලත් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මොනවාද? අත්‍යවශ්‍ය මේද අම්ල හා අත්‍යවශ්‍ය නොවන මේද අම්ල. එහෙම වෙන් කරන්නේත් වර්ගීකරණය කරන්නේත් පෙර පරිදිමයි. දේහයේ සංශ්ලේෂණය කරගත නොහැකි නම් අමුද්‍රව්‍ය ආධාරයෙන් අපි ඒවා හඳුන්වනවා අත්‍යවශ්‍ය මේද අම්ල ලෙස. මේවා ආහාරයෙන්ම සපයාගත යුතුයි. ඒ වගේම අත්‍යවශ්‍ය නොවන මේද අම්ල දේහයේ සංශ්ලේෂණය කරගත හැකි. ඒක නිසා ආහාරයේ සාමාන්‍ය ප්‍රමාණ වලින් තිබීම ප්‍රමාණවත්. ඉන් අනතුරුව අපේ දේහය තුළ ලිපිඩවල කෘත්‍යයන් මොනවාද කියන ප්‍රශ්නය ඔබට ලැබෙනවා. ප්‍රධාන කෘත්‍යයන් 5ක් යටතේ අපේ දැනුම සම්පින්ඩණය විය යුතුයි. ප්‍රධානම එක ශක්තිය හා තාපය සැපීම. අපි දන්නවා ශක්ති ජනනාගේ වැඩිම පෝෂකය තමයි ලිපිඩ. තව එකක් තමයි මේදද්‍රාව්‍ය විටමින පරිවහනය හා සංචිත කිරීමට ආධාර වීම. මෙතෙන්දී ඔබට මතක් වෙන්නේ මොනවද මේදද්‍රාව්‍ය විටමින කියලා? ADEK තමයි මේදද්‍රාව්‍ය විටමින. මේවා අපේ වසාපත්තිය තුළට අවශෝෂණයලා දේහයේ රුධිරය තුල හෝ පරිවහනට ලක් වෙන්නේ මේද ලිපිඩමය සංඝටක ආශ්‍රිතව. තව එකක් තමයි මේද පටක තුල මේදේ ලෙස ශක්තිය ගබඩා කරනවා. මේද පටක තුල මේදේ ලෙස ශක්තිය ගබඩා කරනවා. තව එකක් ස්ටෙරොයිඩ් හෝමෝන සංශ්ලේෂණයට ආධාරන, ඒ කියන්නේ අමුද්‍රව්‍යයන් සපයනවා. ස්ටෙරොයිඩ් හෝමෝන කියලා කියන්නේ අපි දන්නවා අපේ ලිපිඩ වර්ගීකරණය කරනකොට සාමාන්‍ය මේද අම්ල හා ග්ලිසරෝල් වලින් හැදුන්නේ නැති විශේෂ බහුචක්‍රීය සංයෝගාඛණ්ඩයක් තමයි ස්ටෙරොයිඩ් කියලා කියන්නේ. අපේ දේහයේ තියෙන ලිංග හෝමෝන, ඒ කියන්නේ ටෙස්ටොස්ටෙරෝන්, ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්, ඒ වගේම අධිවෘක්ක හෝමෝන, මේවා ස්ටෙරොයිඩ් කාණ්ඩයටයි අයිති. මේවා සංශ්ලේෂණයටත් ලිපිඩමය සංඝටක භාවිතා වෙනවා. ඊළඟට අවසාන කෘත්‍යය පරිවාරක කාර්ය. මේක හොඳින් තේරුම් ගන්න ඕන. පරිවාරක කියන්නේ යම් යම් දේවල්, ඒ කියන්නේ විශේෂයෙන්ම තාපය, එහෙම නැත්නම් විදුත් ආවේග ගමන් කිරීම වැළැක්වීම. එතකොට අපේ අදස්චර්මී මේද පටකයෙන් ඉටු කරන පරිවරණය තමයි තාප පරිවරණය. එතන සමට යටින් සියලුම ශීරපය සතුන්ගේ මේ මේද පටකයේ තියෙනවා. මේකින් දේහ අභ්‍යන්තරයේ ඉඳලා තාපය හානි වීම වළක්වනවා. මේක ඉතාම වැදගත්. ඊළඟට අපේ අක්ෂණ, විශේෂයෙන්ම චාලක නියුරෝනවල අක්ෂණවල මයිලින් කොප, ඔබට මතක ඇති පටක ගැන ඉගෙන ගන්නකොට මයිලින් කොප ගැන කතා කරා. එතනත් පරිවරණයක් තියෙනවා. හැබැයි මේක තාප පරිවරණයක් නෙමෙයි. විද්‍යුත් ආරෝපිත අයන වර්ග එහා මෙහා ගමන් කරන්න දෙන්නේ නැතුව සිදු කරන පරිවරණයක්. ඒක නිසා ඒක විද්‍යුත් පරිවරණයක් ලෙසයි හැඳින්වෙන්නේ. මේ දෙකම පොදුවේ පරිවාරක කාර්යයක් කියන කාරණා විදිහට දක්වන්න පුළුවන්. ඊළඟට පෝෂක සංඝටක අතරින් ලිපිඩ අවසන් කරාට පස්සේ අපි විටමින වලට එනවා. විටමින අණු කවරේද කියන එක. ඔබට පේනවා මේ කම ඇතුළේ තියෙන අට දැක්වීම සාමාන්‍ය සෞඛ්‍ය පවත්වා ගැනීමට හා පරිවෘත්තීය පවත්වා ගැනීම සඳහා ඊතා කුඩා ප්‍රමාණ වලින් අවශ්‍ය කාබනික සංයෝග. මේකේ කොටස් බලන්න. සාමාන්‍ය සෞඛ්‍ය පවත්වා ගැනීම හා පරිවෘත්තීය. ඒ වගේම රසායනික වශයෙන් මේවා කාබනික සංයෝග අවශ්‍ය වෙන්නේ ඊටා කුඩා ප්‍රමාණය. මෙතන කරුණු තුනක් මේ අර්ථ දැක්වීම තුල තියෙනවා. ඒ කරුණු අවධාරණය කරගන්න අර්ථ දැක්වීමක් විදිහටයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට තියෙන විවිධ විටමින අතරින් සමහර විටමින දේහය තුල සංශ්ලේෂණය වෙන්න පුළුවන්. ඒ විටමින වෙනවා එකක් තමයි K විටමින්. අනිත් එක ෆෝලික් අම්ලය. මේ දෙකම සංශ්ලේෂණය අපේ අන්ත්‍රයේ. හැබැයි අපේ අන්ත්‍ර බිත්තිය නෙමේ, අපේ අන්ත්‍ර ආශ්‍රිතව ඉන්නවා බැක්ටීරියා, සහජීවී බැක්ටීරියා ඉන්නවා. ඔවුන් සංශ්ලේෂණය කරනවා. අනිත් එක තමයි විටමින් D. මේක නම් අපේ සමේ සෛලවල සංශ්ලේෂණය වෙන්නේ. හැබැයි නිකන් හැමතිස්සෙම සංශ්ලේෂණය වෙන්නේ නැහැ. සූර්යාලෝකයේ අර හානි කර නොවන පාරජම්බුල කිරණ වලට නිරාවරණය වුණාම සමේ තියෙන සමහර එක්තරා සංයෝගයක් තියෙනවා. ඒ මගින් විටමින් D සංශ්ලේෂණය වෙන්න පුළුවන්. හැබැයි හොඳින් මතක තියාගන්න ඕනේ
මේ විටමින් ආකාර අපේ දේහයේ සංශ්ලේෂණය වුණයි කියලා අපේ ආහාරයේ මේ විටමින් අවශ්‍ය නැහැ කියන අදහස එහෙම නැත්නම් මතය ඇති කරගත යුතු නැහැ. මොකද ඒ සංශ්ලේෂණ වෙන ප්‍රමාණ අපේ දෛනික අවශ්‍යතාවයන් පිරිමසාලන්න ප්‍රමාණවත් නැහැ. ඒක නිසා අපේ වගකීම තමයි සියලුම විටමින වර්ග දෛනිකව අවශ්‍ය මාත්‍රාවලින් සපයා ගැනීම. ඊළඟට අපි ඊළඟ සංඝටකය අපේ සමබල ආහාර ඊළඟ සංඝටකයේ විදිහට මේක පෝෂක නොවන සංඝටකයක් ජලය ගැන කතා කරනවා. මිනිස් දේහයේ තුල ජලයේ කෘත්‍යයන්. අපි මේක දෙවන පාඩමේ ඉඳලම සාකච්ඡා කරන මාතෘකාවක්. ජලයේ ජීවින්ට වැදගත් වෙන්නේ කොහොමද? ඊට අදාළ ජලයේ ගුණාංග 4ක් ගැන කතා කරනවා. මේ පාඩමට අදාළව ජලයේ කෘත්‍යයන් මිනිස් දේහය තුල ඇහුවම ඔබේ පිළිතුර මේ විදිහටම සංවිධානය වෙන්න ඕන. එකක් තමයි සෛල සඳහා අභ්‍යන්තරව තෙත් පරිසරයක් ගොඩනැගීම. මොකද මේ තෙත් බව අත්‍යවශ්‍යයි සියලුම සෛල වලට ස්වකීය ජීවය පවත්වා ගන්න. මොකද තෙත් පරිසරයක තමයි එන්සයිම ක්‍රියාවන් සිද්ධ වෙන්නේ. ඒ අනුව තමයි පරිවෘත්තිය පවත්වා ගැනීම මගින් සෛලයේ ජීවිතාවය පවත්වා ගන්න. අනිත් එක තමයි රුධිරය හා පටක අතර ද්‍රව්‍ය හුවමාරුව. ඒ මොකද අපි දන්නවා රුධිරය නම් ජලය බහුල මාධ්‍යයක්. පටකවල සෛල ආශ්‍රිතව තෙතමනයක් නොතිබුණොත් මොකද වෙන්නේ? රුධිරයේ තියෙන සංඝටක පටක සෛල වලට යන්නත් බෑ. සෛල ඇතුලේ තියෙන දේවල් රුධිරයට එන්නත් බෑ. මොකද සෛල මතු පිට තෙතමනේ දිය වෙලා තමයි මේ සියලු සංඝටක දෙපසට උවමාරු වෙන්නේ. මේක අපි අත්දැක්කා. අපි සිහිපත් කරා ශ්වසනයේ පාඩමේදී. කියන්නේ අපේ ශ්වසන පද්ධතියේ ගර්ථාශ්‍රිතව සිදුවන වායු උවමාරුව. ඒ වගේමයි රුධිරයෙන් ද්‍රව්‍ය එනිසා ශ්වසන වායුන් පටක වලට ගියා මෙතන සිදුවන ඒ කියන්නේ අභ්‍යන්තර ශ්වසනය. මේ අවස්ථා දෙකේදීම පටකයේ තෙත් බව අත්‍යවශ්‍යයි. තෙත් බව රඳවාගන්නේ ජලය මගින්. තව එකක් තමයි අපේ දේහයේ වාෂ්පීභවනයට ලක් වෙලා මේ ජලය දේහ උෂ්ණත්වය යාමනය කිරීම. එතන ඔබට මතක් වෙන්න ඕනේ දහඩිය ගැන. අපිට දහඩිය පිට වුණාම සම මතදී දහඩියේ තියෙන ජලය වාෂ්ප වෙනවා. වාෂ්ප වීමට අවශ්‍ය ගුප්තතාපය අවශෝෂණය කරගන්නේ සම මතින්. ඒ මගින් දේහය සිසිලණය වෙනවා. ඒකත් එතකොට දේහය තුල කියවට දේහයේ ජලය ඉටු කරන කාර්යභාරයන්ගෙන් එකක්. තව එකක් තමයි අපේ දේහයට ඇතුළු වන හා දේහයේ සංශ්ලේෂණය වන විවිධ විෂ වර්ග, ඒ වගේම අපද්‍රව්‍ය තනුක කරමින් ඒවා බැහැර කිරීමට මාධ්‍ය සපයනවා. ඒ මොකද මේ විෂ හා අපද්‍රව්‍ය සාන්ද්‍ර මාධ්‍යයන් විදිහට තිබුණොත් ඒ ආශ්‍රිත සෛල වලට ඒවා හානිකර බලපෑම් ඇති කරන්න පුළුවන්. ජලය පවතින නිසා ඒවා තනුක මාධ්‍යයක් ලෙස අදාළ ස්ථානෙට ගෙනවිත් ඒවා බැහැර කරන්න යොදාගන්න. හොඳම උදාහරණයක් තමයි යූරියා. යූරියා සංශ්ලේෂණය වෙන්නේ ප්‍රධාන අපේ අක්මාවේ. අක්මාවේ සංශ්ලේෂණ යූරියා රුධිරය ඔස්සේ වෘක්ක වලට ගෙනවීමෙන් අනතුරුව වෘක්කවලදී මුත්‍රා ලෙස මේක බැහැර කරනවා. එතකොට මේ රුධිරයේ ඒ වගේ මුත්‍රාවලත් ප්‍රධාන සංඝටකයේ ජලය. අනිත් එක තමයි දැන් මුඛයේදී ආහාර තෙත් කිරීම මගින් ගිලීම පහසු කරනවා. ඔබට මුඛ කුහරයේ යටතේ පාඩමේදීත් මම සිහිපත් කරා. දැන් අපි වියලි බිස්කට් එකක් වගේ එකක් ආහාරයට ගන්න ගියොත් කේටේ නැත්තම් මොකද වෙන්නේ කියලා. ඒක ගිලින්න බෑ අපිට. නමුත් කේට ශ්‍රාවයේදී කේටේ තියෙන ජලය ප්‍රධාන සංඝටකයේ ඒක ආහාරෙත් තෙත් වුණාම ඒ වගේම පිඩක්සේ සැලකෙනවා ගිලීම පහසු වෙනවා. ඒතර මේ කාර්යයන් තමයි අපේ දේහය තුළ ජලයේ කෘත්‍යයන් වෙන්නේ. ඊළඟට සමබල ආහාරයේ අවසාන සංඝටකය තන්තු. ඔබේ ප්‍රශ්නේ ආහාර වල ඇති තන්තු වල වැදගත්කම. ඔබට පේනවා වැදගත්කම් තුනක් සඳහන් කරලා තියෙනවා. ආහාරයේ පරිමාව වැඩි කරමින් රුචිය වර්ධනය කරනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු ඔයගොල්ලන් හිතා ගන්න තන්තු නොමැති ආහාරයක්. දැන් එහෙම ආහාරයක් තියෙනවා. ඒ කියන්නේ තන්තු සියල්ල ඉවත් කළා ඔබ ආහාරයට ගන්න ආහාර එක වේලකට ගන්න බත් පිඟාන ගත්තොත් ඒකේ තන්තු ටික අයින් කරොත් ඊටාම සුළු පරිමාවක් පොඩි කුඩු ටිකක් තමයි ලැබෙන්නේ. තන්තු අයින් කරලා ජලයත් අයින් කරොත් නිකන් කුඩු ටිකක්. නමුත් මේ ටික දැක්කම අපිට කන්න හිතෙන්නේ නැහැනේ. ඒක නිසා තන්තු අන්තර්ගත වීම තුළ ආහාරයේ යම් ආකාර වයනයක් ඒ වගේම පරිමාවක් ඇති වෙනවා. පෙනුමක් ඇති වෙනවා. ඒකෙන් අපිට ආහාර පරිභෝජනය සඳහා රුචියක් ඇති වෙනවා. අනිත් එක තමයි මහාන්ත්‍රයේදී අපි දන්නවා මහාන්ත්‍රය තුළ ආහාරයේ ජීර්ණය ඉවර වෙලා අවශෝෂණයත් සම්පූර්ණයි. අනවශ්‍ය පදාර්ථය තමයි තියෙන්නේ. මේකෙදී බැක්ටීරියා ක්‍රියාකාරීත්වයට ලක් වෙලා මල හැදෙනවා. මෙතන තන්තු බහුල මාධ්‍යයක්. ඒතර තන්තු තිබීමේ වාසිය තියෙන්දී තන්තු වලට පුළුවන්. තන්තු වල ප්‍රධාන සංඝටකයේ සෙලියුලෝස්.
මේකට පුළුවන් ජලය අධිශෝෂණය කරලා තියාගන්න. ඒ මගින් මලවලට පරිමාවක් ලැබෙනවා. මහාන්ත්‍රය තුල මල ද්‍රව්‍ය වලට නිශ්චිත සැලකිතු පරිමාවක් නොතිබුණොත් ක්‍රමාකුංචන තරංග නිසියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. ඒතර තන්තු බහුල ආහාරෙකුයි තන්තු ඊ타මාත්ම විරල ආහාරෙකුයි එහෙම ආහාර ආකාර දෙකක් පරිභෝජනය කරන පුද්ගලයෝ දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නගේ මහාන්තර තුල අන්තර්ගත ද්‍රව්‍ය පරිමාවේ පැහැදිලි වෙනසක් තියෙනවා. තන්තු බහුල ආහාරයට මල ද්‍රව්‍ය වල ලොකු පරිමාවක් තියෙනවා. ඒ පරිමාව නිසා මහාන්ත්‍ර බිත්තියේ ක්‍රමාකුංචන චලන උත්තේජනය වීම නිසා මහාන්ත්‍රය තුළ මල ද්‍රව්‍ය ඉදිරියට තල්ලු වීම මනාව සිද්ධ වෙනවා. නමුත් තන්තු අඩු වුණොත් එහෙම ඊටාම කුඩා පරිමාවක් නිසා ඒ පරිමාව ප්‍රමාණවත් නැහැ මහාන්ත්‍ර බිත්තියේ චලන උත්තේජනය කරන්න. එහෙම වුණොත් මොකද වෙන්නේ? මන්දගාමීව රැඳි මල ද්‍රව්‍ය රැඳි ඉදිරියට තල්ලු වේවි. ඒක නිසා වැඩි වේලාවක් මහාන්ත්‍රය තුළ මල ද්‍රව්‍ය රැඳේවි. එහෙම වුණොත් වැඩි ජල ප්‍රමාණයක් මහාන්ත්‍ර බිත්තියට ප්‍රතිශෝෂණය වේවි. අවසානයේ මල ද්‍රව්‍ය බොහෝ වියලි තත්ත්වයටපත් වෙලා බැහැර කිරීමේ අපහසු තත්ත්වය එනම් මල බද්ධ තත්ත්වය ඇති වෙනවා. ඒක නිසා ඔබට පේනවා දෙවන කාරණාව යටතේ මේ තන්තු වල තියෙන වැදගත්කම. ඒත් මේ සියල්ල තුල අපිට අවසාන වැදගත්කම තමයි මහාන්ත්‍රය හා ගුද මාර්ගයේ පිළිකා ඇතුළු ආමාශාන්ත්‍රික ආබාධවලට එරෙහිව ආරක්ෂාව සැලසෙනවා. වර්තමානයේ වෛද්‍යවරු අනාවරණය කරගෙන තියෙනවා ආමාශාන්ත්‍රික ආබාධ ඇති පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙක් ජීවිත කාලයේ පුරුද්දක් විදියට තන්තු අඩු ආහාර පරිභෝජනය කරපු පුද්ගලයන් කියලා. එමගින් අපිට අවධාරණය වෙනවා ආහාරයේ තන්තු වල පවතින වැදගත්කම. ඒක නිසා අපේ වගකීම තමයි තම තමන්ගේ ආහාර මාර්ගයේ පැවැත්ම නිසියාකාරව කරගන්න තන්තු බහුල හැම ආහාර වේලකම තන්තු ප්‍රමාණවත් පරිදි අන්තර්ගත කර ගැනීම. ඊළඟට දුවේ පුතේ ඔබට වගුවක් ලැබෙනවා. ඔබට පේනවා මේ වගුවේ එක අක්ෂයක විටමින වර්ග 6ක් සඳහන් කරලා තියෙනවා. සිරස්ව විවිධ කාර්යයන් සඳහන් කරලා තියෙනවා. ඔබට තියෙන්නේ ඒ කාර්යයට අදාළ විටමිනේ ඇති කොටුවේ හරි ලකුණක් යෙදීම. එතකොට ඔබට පේන රුධිර කැටි ගැසීමට දායක වන විටමිනය K විටමිනය ප්‍රතිඔක්සිකාරක ක්‍රියාවට අදාළ විටමින දෙකක් තියෙනවා. ඒ දෙක තමයි C හා E විටමින. අනිත් එක අපේ දේහයේ රක්තාණු නිපදවීම දිරිමත් කරන විටමිනය B කාණ්ඩයේ විටමින. ප්‍රතිශක්තිය දිරිමත් වෙන්නේ විටමින් A වලින්. ඒ වගේම කොලජන් සංශ්ලේෂණය දිරිමත් වෙනවා විටමින් C වලින්. කැල්සියම් හා ෆොස්ෆරස් අවශෝෂණයට පිටුවහලක් වෙන්නේ විටමින් D. සහායනිසයිම ක්‍රියාවලියට විටමින් B ආධාර වෙනවා. ඒ වගේම දෘෂ්ටි වර්ණක සෑදීමට ආධාර වීම විටමින් A. අපිටද පටකල් නිරෝගීභාවයට හේතු වෙන විටමින් A. මේ වගුවෙන් ඔබට එළඹෙන්න පුළුවන් තව ප්‍රශ්න රැසක් තියෙනවා. ඒ වගේම ඔබේ දැනුම අනිත් පැත්තට බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබ මේ විෂය දැනුම සාරාංශ කිරීමත් අනිත් පැත්තට කරගන්නත් පුළුවන්. ඒතර අපිට හිතන්න පුළුවන් රුධිර කැටි ගැසීමේ දුර්වලතාවයක් ඇති පුද්ගලයෙකුගේ ඊට හේතු විය හැකි විටමින් ඌනතාවය. ඒකට ඔබ දන්නවා ඒක K විටමිනේ බව. ඊළඟ රක්තාණු ප්‍රතිශතයේ රුධිරයේ අඩු පුද්ගලයෙකුගේ කුමන විටමින කාණ්ඩයක් ඌන වී තිබිය හැකිද? ඒකට ඒකෙන්නේ විටමින B. ඊළඟට බලන්න මේ කොලජන් සංශ්ලේෂණය ගත්තොත් අපි දන්නවා කොලජන් කියලා කියන්නේ සම්බන්ධක පටකවල ප්‍රධානම සංඝටක ප්‍රෝටීනය. එතකොට මේක කොලජන් සංශ්ලේෂණය අඩුපාඩු වුණොත් සම්බන්ධක පටක ඒ වගේම කොලජන් නැති ස්ථාන දුර්වල වෙනවා. ඊළඟට කැල්සියම් හා ෆොස්ෆරස් අවශෝෂණය මේක ප්‍රධානයි. විටමින් D ඌනතාවයක් ඇති වුණොත් අපේ දුර්වල වෙන ප්‍රධාන අවයව අස්ථි හා දත්. මේ වගේ ඒ වගේම දෘෂ්ටි වර්ණක මේකත් වැදගත් දෙයක්. විශේෂයෙන්ම අපේ ජස්ටිස් සයිල තියෙන දෘෂ්ටි වර්ණකය රොඩොප්සින් මේක සංශ්ලේෂණය වෙන්න විටමින් A අවශ්‍යයි. ඊපස්සේ මේ පහත ඌනතා ලක්ෂණ ඇති කිරීමට හේතු වන විටමින හා ඛනිජ මූලද්‍රව්‍ය. ඒතර රක්තහීනතාවයට හේතු වන විටමින වර්ග තුනක් තියෙනවා B6, B9, B12 විදිහට. ඒවයි පොදු නම් දීලා තියෙනවා. ඒ වගේම ඛනිජය තමයි අයන්. මොකද යකඩ සංඝටකයක් විදිහට හීමොග්ලොබින් වල පවතිනවා. තයිරොයිඩේ විශාල වීම, හෙවත් ගල ගණ්ඩ තත්ත්වයට අයඩින්, ප්‍රතිශක්තිය දුර්වල වීමට ආධාරණව විටමින් A සහ යකඩ.
මෙතෙන්දී ඛනිජ මූලද්‍රව්‍ය කිව්වම ඔබ පිළිතුරු ලියනකොට මූලද්‍රව්‍ය ස්වරූපයෙන් ලියන්න අයන ස්වරූපයෙන් ලියන්න එපා. දැන් තයිරොයිඩේ විශාල වීමට අයඩයිඩේ විදිහට ලියන්න එපා. මූලද්‍රව්‍ය ප්‍රශ්නය අහන නිසා. ඊළඟ රුධිර කැටි ගැසීමේ දුර්වලතාව සඳහා විටමින් K, විටමින් E, ඊට පස්සේ මස් පිඩු පෙරලීමට අදාළ සෝඩියම් ක්ලෝරයිඩ්. ඒතර සෝඩියම් හා ක්ලෝරින් මේ මූලද්‍රව්‍යනේ අහන්නේ. අස්ථි විකෘත වීමට ළමයින්ගේ විටමින් D, අසිදත් දිරා යාම ෆොස්ෆරස්, වැඩිහිටියන්ගේ අස්ථි මෘදු වීම විටමින් D, මුඛ දෙපස වන වීම විටමින් B2, අත්පා පුපුරු ගැසීම විටමින් B5. මේවා එතකොට ඔබට පේනවා අස්ථි හා දත් වලට අදාළව විටමින් A විදිහට D විටමින් A තියෙනවා, ඛනිජ විදිහට ෆොස්ෆරස් තියෙනවා. එහෙම සාරාංශගත කරගන්න. ඊළඟට ඌනතා තත්ත්ව වලට දෙන නාම වලට අදාළ ඌනතාවයන් පෙලග්‍රාව කියන්නේ B3 විටමින් A ඌනතාවය, ගලගණ්ඩේ අයඩින් ඌනතාවය, ස්කර්වි හෙවත් ශීතද රෝගයේ විටමින් C ඌනතාවය, බෙරිබෙරි රෝගයේ විටමින් B2 ඌනතාවය. මේ රසායනික නාම මේක සාරාංශයක් මම ඔබට පහසුව සඳහා මේ රූප රාමු ඉදිරිපත් කරනවා. මේවෙන් හැදින කැල්සිෆෙරෝල් කියන විටමින් D, ඇස්කෝබික් විටමින් C, රෙටිනෝල් විටමින් A, ටොකොෆෙරෝල් විටමින් E, ෆයිලොක්විනෝන් කියන්නේ K, පැන්ටොතෙනික් ආම්ලය B5, රයිබෝෆ්ලේවින් B2, තයමින් B1, කොබැලමින් B12. ඔබට පේන ඔබේ පොතේ මේවා සමහර දේවල් දක්වලා තියෙනවා. ඒක සියලුම දේවල් මම අන්තර්ගත කරා ඔබේ මතකයේ සඳහා. ඊළඟට අපි පරිවෘත්තීය පිළිබඳ මේකත් පෝෂණයටම අදාළයි. ඊළඟ ප්‍රශ්නේ මූලික පරිවෘත්තීය වේගය එහෙම නැත්නම් අපි කියනවා BMR basal metabolic rate යනු කුමක්ද? පශ්චාත් අවශෝෂණ අවධියේ විවේකීව හා අතතියක් නොමැතිව පසුවන පුද්ගලගේ අවම පරිවෘත්තීය වේගය. අවම පරිවෘත්තීය කියන්නේ විවේකීව ඉන්න කෙනෙක්ගේ පරිවෘත්තීය සාමාන්‍ය කටයුතු කරගන්න අවශ්‍ය පරිවෘත්තීය එකයි අවමයි කියලා කියන්නේ. මේක පහසු උෂ්ණත්ව පරාසයකම ඉන්නවයි කියලා කියන්නේ බොහෝ සිසිල් පරිසරයකට ගියොත් පුද්ගලයාගේ පරිවෘත්තීය වේගවත් වෙනවා. මොකද වැඩි තාපයක් අවශ්‍ය නිසා. ඒකයි පහසු උෂ්ණත්ව පරාසයකම ඉන්නවයි කියන්නේ. ආතතික අවස්ථාවකටපත් වුණත් පුද්ගලයාට වැඩිපුර ශක්තිය ඕනේ. එතකොටත් මූලික පරිවෘත්තීය වේගය වෙනස් වෙනවා. ඒක නිසා මේ නිර්ණායක කීපයක් දීලා ඒවට යටතට තමයි අර්ථ දැක්වීම දීලා තියෙන්නේ. මේ විදිහටම අපේ පිළිතුර සැපෙන්න ඕන. ඊළඟට වැඩිණු පුද්ගලයන් සඳහා මූලික පරිවෘත්තීය වේගයේ අගයන් සාමාන්‍ය අගයන් මේවත් ඔබේ මතකයේ තිබිය යුතු කරුණු පුරුෂයන් හා ස්ත්‍රීන් සඳහා මේ දක්වලා තියෙන අගයන් මේක ලියවෙන්න ඕන කිලෝ කැලරි වලින් ඒකකය. ඉන් අනතුරු අපේ ශක්ති අයවැය ඉංග්‍රීසියෙන් අපි කියන එනර්ජි බජට් එක කියලා මේකෙන් අදහස් කරන්නේ ශක්ති අයවැයෙන් කිසියම් සත්වයකගේ ශක්තිය වැය කිරීමට එරෙහිව ශක්තිය ලබා ගැනීමේ ශේෂපත්‍රයක්. එහෙම තමයි ශක්ති අයවැය කියන එක අර්ථ දැක්වෙන්නේ. ඒ කියන්නේ අපි ආහාර ලෙස ශක්තිය ලබා ගන්නවා විවිධ ක්‍රම වලට අපේ දේහයේ ශක්තිය වැය වෙනවා. මේ දෙක අතරේ තියෙන ශේෂපත්‍රය තමයි ශක්ති අයවැය කියලා කියන්නේ. ඒත් අපිට ඒකේ මූලික ආකෘතිය සමීකරණයෙන් දක්වන්න පුළුවන් මේ විදිහට. C සමානයි m ධන u ධන f ධන p. ඒතර ඒ වයින් දැන් ඔබෙන් අහුවොත් මේක මූලික ආකෘතිය සමීකරණ දක්වන්න කියලා අනිවාර්යයෙන්ම ඔබ මේ අක්ෂර වලින් නිරූපණය වෙන්නේ මොනවද කියන එක ලිවිය යුතුමයි. එහෙම නැත්නම් ඔබට ඒකට අදාළ ලකුණ ලබා ගන්න අපහසු වෙනවා. C කියලා කියන්නේ අපි ලබාගත් පරිභෝජනය කළ ආහාර වල අන්තර්ගත ගැබ් වෙලා තියෙන ශක්තිය. M කියන්නේ පරිවෘත්තික ක්‍රියාවලිය සඳහා වැය වුණු ශක්තිය. U කියන්නේ මුත්‍රා සමග හාන්‍ය ශක්තිය. අපි දන්නවා මේ මුත්‍රා වලත් කාබනික පදාර්ථය තියෙනවා. ඒතකොට ඒකෙත් සෑහෙන ශක්ති ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. F කියන්නේ මල ද්‍රව්‍ය සමග හාන්‍ය ශක්තිය. ඒකෙත් ජීර්ණ නොවු පදාර්ථයක් තියෙනවා. අවශෝෂිත නොවු පදාර්ථයක් තියෙනවා. ඒකිනුත් සෑහෙන ශක්තියක් ඉවත් වෙනවා. P කියන්නේ ඉතිරි වෙලා තියෙන ශක්තිය. ඒ කියන්නේ මේ ටික ඔක්කොම ගියාම නිෂ්පාදනය කියලා. කියන්නේ අපේ දේහයේ යමෙක් ජීවිත කාලය තුල අපේ දේහය දේහ ස්කන්ධයක් එම්තන් ජෛව ස්කන්ධයක් කියලා ගොඩ නැගින්නේ නිෂ්පාදනය. ඒක වර්ධනය හා ප්‍රජනනයට ශේෂව පවතින ශක්තියක P වලින් සංකේතවත් වෙනවා. ඒතර ශක්ති අයවැය ගණනය කිරීමේ ප්‍රධාන වාසියක් තියෙනවා. ප්‍රධානම වාසිය තමයි අපි දැන් සත්වයේ වර්ධනය හා ප්‍රජනනය සඳහා ප්‍රයෝජනට ගත හැකි ශක්තිය ඇස්තමේන්තු කරගන්න පුළුවන්. අපි පෙර රූප රාමුවට ආගියොත් ඔබට පේනවා C සමානයි m ධන u ධන f ධන p ලෙස මූලික ආකෘතිය සමීකරණයකින් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ලබාගත් ශක්තිය මොන විදිහටද
පවතින්නේ හා හානි වෙන්නේ කියන එක. ඊට පස්සේ මේකේ වැදගත්කම අපිට පුළුවන් ඕනනම් P යුක්ත කරගන්න. ඉතිරිව පවතින ශක්තිය ඒක මේ විදිහට P සමානයි C ඍණ ඉතුරු ටික m ධන u ධන f. ඒකින් වෙන්නේ මොකද්ද? සත්වයේ වර්ධනය හා ප්‍රජනනය සඳහා ප්‍රයෝජනට ගත හැකි ශක්තිය අපිට ගණනය කරගන්න පුළුවන්. ඊළඟට පුද්ගලයාගේ දෛනික ශක්තිය අවශ්‍යතාවය ඉක්මවලා හට ගන්නකොට මේ විදිහට දියවැඩියාව, හිවත් මధుමේහය, හෘද රෝග වගේ ඒවායි ඇතිවීමේ අවදානම ඇති වෙනවා. ඊට පස්සේ ආහාරවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක අපිට වැදගත් වෙනවා. ආහාර මාර්ග ආබාධ වළක්ව ගන්න, ඒ වගේම නිරෝගී ජීවිතයක් පවත්වා ගන්න. මේක ඉතාම වැදගත්. මොකද විශේෂයෙන් පුද්ගලයා වයස්ගත වෙනකොට එහෙම වයස්ගත වීම පොඩක් ප්‍රමාද කරගන්න පුළුවන්. ප්‍රතිඔක්සිකාරක හොඳින් අන්තර්ගත ආහාර ගන්නවා නම්. ඊළඟට දේහස්කන්ධ දර්ශකය මේකත් ඉතා වැදගත්. පුද්ගලයා මේක ඔයගොල්ලන් පහළ පන්තිවල ඉඳලා ඉගෙන ගන්න දෙයක්. පුද්ගලයාගේ දේහස්කන්ධයට ඔහුගේ උසහි වර්ගය දක්වන අනුපාතයයි ඒක බොඩි මෑස් ඉන්ඩෙක්ස් කියන එක අපි කෙටි යෙදුමකින් BMI විදිහට සංකේතවත් කරනවා. මේ විදිහට දක්වන්න පුළුවන්. ඒතර ඒක ඒකක ඉන්නේ වර්ග මීටරයට කිලෝග්‍රෑම් වලින්. එතකොට මේ ස්කන්ධ දර්ශකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක දීලා තියෙනවා, සීමාවන් දීලා තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයන්ගේ පෝෂණ තත්ත්වය විග්‍රහ කරන්න මේකේ සීමාවන්, ප්‍රධාන සීමාවන් දෙකක් ඇති කරගෙන තියෙනවා. දේහස්කන්ධ දර්ශකයේ 18.5ට වඩා අඩු වුණොත් ඒ පුද්ගලයා මන්ද පෝෂණ හෝ දුෂ්පෝෂණ තත්ත්වයේ පෙළෙනවා කියලා නිගමනය කරනවා. ඒ වගේම ස්ථූලතාවයේ හේවත් ඔබෙසිටි තත්ත්වය ඇති වෙන්න ප්‍රධාන හේතුව ස්ථූලතාවයේදී දේහස්කන්ධ දර්ශකය වර්ග මීටර කිලෝග්‍රෑම් 30ට වඩා වැඩි වුණොත් ස්ථූලතාවය විදිහට ප්‍රකාශ කරනවා. ඒතර ස්ථූලතාවය ඇති වෙන ප්‍රධාන හේතුව මේ රූපරාමයේ දක්වනවා. පුද්ගලයෙකු ලබා ගන්නා ශක්ති ප්‍රමාණයට වඩා වැය කරන ශක්ති ප්‍රමාණය අඩුයි. මම මේක ඉස්සලා රූපරාමකින් කතා කරා. අර ඔද්ජීවිත ගත කරන පුද්ගලයෙකුට ආහාර ලබා ගැනීම පිළිබඳව. ඒතර මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දර්ශකයේ මෙතන අවධාරණය කරනවා. ඒ වගේම ස්ථූලතාවයේ මගින් නැතිවිය හැකි අවදානම් තත්ත්ව, මధుමේහය, හෘද සනාල රෝග, සමහර පිළිකා වර්ග. මේ රූපරාමුවෙන් දැක්වෙන දුවේ පුතේ අර ප්‍රධාන සීමාවන් දෙක ස්ථූලතාවය හා දුෂ්පෝෂණ තත්ත්වය ඔබට පේනවා. මේක සමාජයේ බහුලයි. විශේෂයෙන්ම යුරෝපීය සමාජවල, ඒ වගේම අපේ රටවලත් දැන් මේ තත්ත්වය බහුල වෙමින් පවතින ස්ථූලතාවය, ඒ වගේම දුෂ්පෝෂණය බොහොම අනුවේදනීය තත්ත්වයක්. මේක දේහස්කන්ධ දර්ශකය 18.5ට වඩා අඩු දරුවන් ඉන්න රටවල් ගොඩක් තියෙනවා ලෝකෙ. ඊපස්සේ ગેස්ට්‍රයිටිස් කියන්නේ අපේ ආහාර මාර්ගයේ ආශ්‍රිතව තියෙන ප්‍රධාන සංකුලතාවයක්. මේක ආමාශය ඇතිවන ප්‍රදාහ තත්ත්වයක්. මේකට මිහිරි වෙනස් වීම විදිහට ආමාශය ග්‍රන්ථියේ උත්තේජනයන් වැඩි වෙලා අධික HCl ස්‍රාවය වීමත්, ඒ වගේ මේ හේතුවෙන් ශ්ලේෂ්මලකට හාන සිදු වෙලා බිබිලි ඇතිවීමත්, ඒ වගේම වන තත්ත්වයටපත් වීමත් කියන කරුණු දෙකම සඳහන් කරන්න පුළුවන්. මේකට හේතු 4ක් අපිට දෙන්න පුළුවන්. පුද්ගලයෙක් නිරන්තරයෙන් මානසික ආතතියට ගොදුරු වීම, ඒ වගේම දිගු වේලාවක් කුසගින්නේ සිටීම, සමහර ඖෂධ වර්ග දිගින් දිගටම භාවිතා කිරීම, ඇස්ප්‍රින් වගේ, ඒ වගේම සමහර බැක්ටීරියා ආසාදන. මේ බැක්ටීරියා දර්ශයේ නම ඔබ දැනගත යුතුයි. හෙලිකොබැක්ටර් පයිලොරි. මේක අපේ ආහාර මාර්ගයේ ආශ්‍රිතවම ආහාර මාර්ගයේ ආමාශය ආශ්‍රිතවම ඇතිවන ආසාදනයක්. මේ රූපරාමුවෙන් දැක්වෙන ආමාශයේ වන තත්වය දකුණු පස විශාල කළ දක්වලා තියෙන්නේ ආමාශය ආශ්‍රිතව ඇතිලා තියෙන ආමාශික වනයක්. අපි කියනවා ગેස්ට්‍රික් අල්සර් එකක් කියලා. මේක නොසලකා හිටියොත් සම්පූර්ණ ආමාශය විත්තියම සිදුරු වෙන මට්ටමට වැඩි දියුණු වෙලා පුද්ගලයාගේ මරණය පවා ඇති වෙන්න පුළුවන්. ඔබ දැක්කා ગેස්ට්‍රයිටිස් තත්ත්වයට හේතු වන සාධක, මේ හේතු වන සාධක බොහොමයක් අපිට වළක්වන්න පුළුවන් සාධක. දිගු වේලාවක් කුසගින්නේ සිටීම, මානසික ආතතියට ගොදුරු වීම, මේවා අපිට වළක්ව ගන්න පුළුවන්. බුද්ධිමත් කටයුතු කරනම් අපිට වළක්ව ගන්න පුළුවන්. ඒවා වළක්වගෙන නිරෝගී ජීවිතයක් ගොඩනගා ගැනීම හැම පුද්ගලයෙක්ම වගකීමක්. ඉන් අනතුරු අපි අපේ විෂය නිර්දේශයට අදාළව අනිකුත් ආහාර මාර්ග ආශ්‍රිත අනිකුත් සංකූලතාවය පිළිබඳ ප්‍රශ්නය මල බද්ධය යනු කුමක්ද? අපි ඉංග්‍රීසියෙන් constipation කියලා කියනවා. ඒක අර්ථ දක්වන්නේ මෙහෙමයි. මල ද්‍රව්‍ය මහාන්තර විදුර ප්‍රදේශයේ සෙමින් ගමන් කිරීම නිසා හෙවත් එහි වැඩි වේලාවක් රැඳී තිබීම හේතුවෙන් වැඩිපුර ජලය ප්‍රතිශෝෂණය වී ඝන තත්ත්වයටපත් වීම. මේ හේතුවෙන් පහ කිරීම අපහසු වීම, එමෙතන පහ කිරීමට උත්සාහ කිරීමේදී පුද්ගලයාට වේදනාව දැනීම සිද්ධ වෙනවා. මේ තත්ත්වය තමයි මල බද්ධය කියන්නේ. ඒතර මේකට ඇතිවීමට හේතු ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පහ කිරීමේ ප්‍රතීකය පුන පුනා නැවත නැවත නිෂේධනය කිරීම එක ප්‍රධාන හේතුවක්.
ඒ කියන්නේ පහ කිරීමේ අවශ්‍යතාවය ඇති වුණාම විවිධ හේතු නිසා පුද්ගලයන් මේක නිෂේධනය කරනවා. ඒක එතකොට එවිට වෙන්නේ වැඩි වේලාවක් ගුද මාර්ගය හා මහාන්තර විදුලි කොටස් වල මල් රැඳිලා තිබිලා වියලීමට ලක් වෙනවා. අනිත් එක තමයි පුද්ගලෙක් දෛනික වශයෙන් තමන්ගේ ආහාරයේ ප්‍රමාණවත් ජලය හා තන්තු ලබා නොගැනීම. ඒත් මේව වළක්වන්න පුළුවන් කොහොමද කියන එකත් ඔබට මේ රූපරාමයේම අවධාරණය වෙනවා. හොඳයි දුවේ පුතේ අද අපේ පාඩම මෙතනින් අවසන් වෙනවා. මෙම දැනුම ඔබට ඔබේ විභාගයට පිටිවහලක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉදිරි පාඩමකින් නැවත හමු වනතුරු ඔබට ආයුබෝවන්.